දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී අයිබෝවන් සුබෝදැසනක් වේවා. සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් මෙතෙන් සිට එකතු වන්නේ. සුභාරතී සංවාද මණ්ඩපය තුල අද දවසේ අප සාකච්ඡාවට ලක් කරන්නේ බස්නාහිර පළාත සහ අනෙකුත් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල පිළිබඳව. මේ සම්බන්ධයෙන්ුයි අද සුභාරතී අපේ මාතෘකාව නැත්නම් අපේ කතා තේමාව බවට පත්වන්නේ. විශේෂයෙන්ම අප මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න කල්පනා කළේ දැන් නිරෝධායන ඇඳිරි නීතිය සතියකින් දික් කරන්නට රජය පසුගියදා තීරණය කරනවා. ඒත් එක්කම රටේ ජනතාවට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජනතාවට යම් ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන්, මතුවන්නට පුළුවන් මේ තත්ත්වය තුළ අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, ඖෂධ ටික, අනෙකුත් සේවාවන් ටික කොහොමද සපයාගන්නේ කියන කාරණේ. මෙන්න මේ නිසාම අප කල්පනා කළා අද සුභාරතී සංවාද මණ්ඩපය තුළ මේ කරුණ සම්බන්ධයෙන් වන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්නට. ඒ නිසා අප අද සුභාරතී සංවාද මණ්ඩපය බොහොම විශාල සම්පත්දායකින් පිරිසකකින් පුරවා ගන්නට කල්පනා කළා. මොකද ප්‍රශ්න එන සෑම තැනක්ම ඒවා විසඳාගත හැකි සම්පත්දායකින් පිරිසක් එකතු කොටගෙන සුභාරතී සංවාද මණ්ඩපය ගෙනින්නට අප අද තීරණය කළ අපේ නිෂ්පාදක කණ්ඩායම. ඒ අනුව අද සුභාරතී සංවාද මණ්ඩපේ අපත් සමගින් ඉන්නවා වෙළඳ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමිය බද්රාණී ජයවර්ධන මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ලේකම්තුමියනි. ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රදීප් යසරත්න මහතා. ආයුබෝවන් ලේකම්තුමනි. ආයුබෝවන්. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රසන්න ගිනිගේ මහතා. ආයුබෝවන් දිස්ත්‍රික් ලේකම්තුමා. ආයුබෝවන්. සහ බස්නාහිර පළාත් සම්පකාර කොමසාරිස්තුමිය රුවිනී විජේවික්‍රම මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. මේ සියලු සම්පත්දායකින් එකතු කොටගෙන අප කල්පනා කරන්නේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ටික අද සුභාරතී සංවාද මණ්ඩපය තුල අසා දැනගෙන විසඳා ගන්නට. ඒ තමයි මේ අත්‍යවශ්‍ය සේවාවන් ටික කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණය. දයාබර හිතවතුනි, අදත් සුභාරතී සංවාද මණ්ඩපය ස්වදේශීය සේවය අප නිල Facebook පිටුවෙන් ඔබට සජීවීව නැරඹීමේ හැකියාවක් තිබෙනවා. එහෙමනම් මෙතෙන් සිට අප සාකච්ඡාව ආරම්භ කරමු. සම්පත්දායකින් බොහෝමයක් ඉන්න නිසා අපට කාල වේලාව වැඩිපුර වුන් වෙනුවෙන් වෙන් කර ගන්නට පුළුවන්. අපේ ලේකම්තුමියනේ වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමියනි දැන් මේ පවතින තත්ත්වයක් එක්ක රටේ ජනතාවට යම් ප්‍රශ්නයක් විශේෂයෙන්ම බස්නාහිර පළාත මුල් කොටගත් ප්‍රදේශවල ජනතාවට ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන් මේ අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් නැත්නම් විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවේවිද කියලා. සහල්, පරිප්පු, සීනි මේ ආදී දේවල් වල. දැන් ඔබතුමිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය විදියට කොහොමද රටේ ජනතාවට දෙන්නට පුළුවන් පණිවිඩය මේ භාණ්ඩවල තත්ත්වය ඉදිරි සැලසුම පිළිබඳව? ඇත්ත වශයෙන්ම වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් මේ රටේ ජනතාවට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රට තුල ඇති වෙලා තියෙන මේ අසාමාන්‍ය තත්ත්වයට රජය ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතන ඒ වගේම පෞද්ගලික සහ සිවිල් සමාජය විශාල කැපවීමකින් මේ වෛරසය පරාජය කරන්න පෙළ ගැසී සිටිනවා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ආසාදිතයන්, රෝගීන්, ආශ්‍රිතයන් සහ පොදු මහත් ජනතාවට අවශ්‍ය වෙන ආහාර පාන සපයා ගැනීම එදා තිබුණු සාමාන්‍යයෙන් කඩපොළට ගිහිල්ලා තමා විසින් ගන්නා ක්‍රමයට වඩා මිලදී ගන්නා ක්‍රමයට වඩා අද ටිකක් වෙනස් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඇඳිරි නීති තත්ත්වය තුල විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල මේ පවතින තත්ත්වය සලකා බැලීමේදී ඒ අයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
එකක් තමයි අපේ රට තුල නිෂ්පාදනය කරන ද්‍රව්‍ය. ඊළඟට ආනයනය කරන ද්‍රව්‍ය. මේ දෙක එකතු වෙලා තමයි මේ පරිභෝජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්නේ. මේ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේදී රට තුල ආනයනික වශයෙන් එන තොග අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් ප්‍රමාණයට රට තුල තිබෙනවා. ඒ කියන්නේ හිඟයක් නැහැ. හිඟයක් නැහැ. කිසිසේත්ම හිඟයක් නැහැ. අපි නිරන්තරයෙන් ඒ වෙළඳ ප්‍රජාව සමග රේගුව සමග සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. ඒ අනුව ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිසේත්ම හිඟයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම රට තුල නිෂ්පාදනය කරන ලබන ගොවි ද්‍රව්‍ය වලත් හිඟයක් නැහැ. හැබැයි මේ අතරමැදි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බෙදා හැරීම. බෙදා හැරීමේදී පරණ පුරුදු සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන ගිය විදියට ලොරි රථ වලින් ඇවිල්ලා තොග වෙළඳුන්, සිල්ලර වෙළඳුන් පාරිභෝගිකයන් කරා ගමන් කරන ජාලය ප්‍රශ්නයක් තියෙනවා. මොකද වැඩි මහත් ජනතාවක් එකතු වීම තුලින් මේ වෛරසය පැතිරීම නිසා නිරන්තරයෙන් පාලනයට ලක් කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවල රජයේ මැදිහත් වීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය තීරණයක් අරන් තියෙනවා. දැන් අපි ගත්තොත් දඹුල්ලේ එළවලු විකුණා ගන්න බෑ කියලා මැසිවිලි නගනවා. හැබැයි මෙහි අයට එළවලු බස්නාහිර පළාතේ අයට එළවලු නෑ කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට මේ අතරමැදි ප්‍රශ්නය ජාලය සම්බන්ධ කරන්න විශේෂයෙන්ම බස්නාහිර පළාතට අදාළ ගම්පහ, කළුතර, කොළඹ දිසාපතිතුමන්ලා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ග්‍රාම නිලධාරීවරුන් සම්පූර්ණ ජාලය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සමුපකාර ජාලයක් තියෙනවා අපිට. අපි ගත්තොත් බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්තුමිය අද මෙතන ඉන්නවා. එතුමියගේ විශාල ජාලයක් ක්‍රියාත්මක වෙනවා. අපි මේක කලින් පෙබරවාරි මාර්තු වල මේක අපි ක්‍රියාත්මක කරා. ඒකට ජනතාවගේ විශාල පැසසුමක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය දැන් අපි නිලධාරීන් වශයෙන් දන්නවා එදා මොකක්ද අපිට වෙච්ච අඩුපාඩුව මේක කරා නම් හොඳයි කියලා. අන්න ඒවත් එක්ක මෙවර ඉක්මනින්ම ජනතාවට මේ තත්ත්වයට පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙනවා අපේ සතොස ලංකා සතොස අලෙවි ජාලයක් අලෙවි වෙළඳ ස්ථාන 415ක් මේකෙන් බස්නාහිර පළාත තුල 250ක් පමණ පවතිනවා. මේවා තුලින් අපි මේ ක්‍රියාවලිය කරනවා. ඉතින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙමින් නිවාස තුලට වෙලා ඉඳිමින් මේ රෝගය පාලනය කිරීමේ ප්‍රමුඛ පරමාර්ථය කරා ගමන් කිරීමේදී අපි රටක් රජයක් ජාතියක් වශයෙන් ඒකාබද්ධ වෙලා ඉවසීමේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපේ ප්‍රමුඛ පරමාර්ථය තමයි මේ රෝගය පරාජය කිරීම. දැන් ඔබතුමිය ඔය ක්‍රමවේදය ගැන සඳහන් කරන වෙලාවේ ලේකම්තුමියනේ දැන් මීට පෙර ආතුව කොවිඩ් තත්ත්වය ඇති වුණ වෙලාවේ අර නිවෙස් වලට යන ඒ ක්‍රමවේදය බොහොම ඉක්මනින් සක්‍රිය වුණා. දැන් මේ වතාවේ මේ ක්‍රමවේදය සක්‍රිය වීමට යම් පමාවක් තිබුණ නිසාම රටේ ජනතාවගේ යම් මැසිවිල්ලක් තිබුණේ ඇයි මෙහෙම ක්‍රමවේදයක් තාම ආවේ නැත්තේ? කලින් වතාවේ කොවිඩ් තත්ත්වයේ වාර්තා වුණ සැනින් එහෙම ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. මේ වතාවේ ඒක ප්‍රමාදයි කියලා. දැන් ඊයේ දවසේ අපට සුභාරති සංවාද මණ්ඩපයේදීත් හෙළිදරව් වුණා. ඊයේ සිට මේ ක්‍රමවේදය ක්‍රියාත්මකයි කියලා. ඒ ක්‍රමවේදය ඇයි පමා වෙන්නට හේතු වුනේ? දැන් මේ කලින් වතාවේ මේ රෝගීන් හමු වෙච්ච ආකාරය පිළිබඳ රටේ ජනතාව දන්නවා. විදේශ වලින් ආපු අය කුඩා පොකුරු පාලනය කර ගැනීම හැකියාව ඒ වගේ තත්ත්වයක් තිබුණා. නමුත් මේක විශාල වශයෙන් පැතිරිලා ගියපු අවස්ථාවක්. ඒ අවස්ථානුකූලව තමයි මේ තීරණ ලබා ගත්තේ. එතකොට අපි ගත්තොත් අපේ ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. මීගොඩ මේ වගේ ආර්ථික මධ්‍යස්ථානවල මේ රෝගීන් මේ ආසාදිතයන් අපිට හමු වුණා. එතකොට අපේ සැලසුම් හැම වෙලෙම පවතින තත්ත්වය සහ පවතින හැකි තත්ත්වයන් මත තමයි අපි සැලසුම් සකස් කරගෙන යන්නේ. ඊයේ දවසේ කෘෂිකර්ම අමාත්‍යතුමා සසේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යතුමා අපේ දිසාපතිතුමන්ලා ගිහිල්ලා රත්මලාන ඊළඟට නාරාහෙම්පිට ඒ වගේම අපි විවෘත කිරීමට බලාපොරොත්තු වෙන වේයන්ගොඩ
බෝකුන්දර මේ වගේ ස්ථාන නිරීක්ෂණය කරලා තියෙන්නේ. මේ වෙලාවේ අපිට සාමාන්‍ය යාන්ත්‍රණයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. මේ බඩු ගෙන ඒම ඒවා බෙදා හැරීම සම්පූර්ණයෙන් පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය මේ අවස්ථාවේ බඩු බෑම පැටවීම රැගෙන යාම වගේ ක්‍රියාවලියට දායක වෙලා තියෙනවා. හැබැයි කලින් වතාවේ මේ තත්ත්වය අපිට තිබුණේ නැහැ. සාමාන්‍ය යාන්ත්‍රණي උපයෝගී කරගෙන අපිට සාර්ථකව බෙදා අරගන්න තිබුණා. නමුත් මේ වතාවේ අපි වෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. හෙට දවස තුල ඒ ක්‍රමය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වන බව අපිට පැහැදිලි. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. මොකද රටේ ජනතාවට තිබුණු ප්‍රශ්නයක් තමයි අර කලින් වතාවේ ඉක්මන් වුණු ඇතැම් සේවාවන් මේ වතාවේ ප්‍රමාදයි කියන එක. දැන් අපේ ලේකම්තුමිය සඳහන් කරන විදිහට පවතින වාස්තවික තත්ත්වයන් එක තමයි මේ අලුත් ක්‍රමවේද හඳුන්වා දෙන්නේ. දයාබර හිතවතුනි, ඔබත් අපත් එකතුව සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපය තුල. අද අපේ සාකච්ඡාවේ එකතුව සිටින්නේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය බද්රාණී ජයවර්ධන මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රදීප් යසරත්න මහත්මයා, ඒත් එක්කම කළුතර දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රසන්න ගිනිගේ මහත්මයා සමගින් සමුපකාර කොමසාරිස්තුමිය බස්නාහිර පළාත නියෝජනය කරමින් රුවිනි විජේ වික්‍රම මහත්මිය. අපි ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවෝ. එදා අපි ගැන ඔබ විශ්වාස කළා. අදත් අපි ගැන ඔබ විශ්වාස කරන බව අපට විශ්වාසයි. COVID-19 අපේ රටෙන් තුරන් කරන්න නිරෝධායනය වන ඔබ අපට විරුවෙක්, වීරවරියක්. අපි අපිටම ආදරය කරමු. අපි අපේ රට ආරක්ෂා කරමු. මේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා. කොරන්ටයින් කියන එක අහලා තිබ්බට මෙහෙම දන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ශවේන්ද්‍ර නිරෝධායන මධ්‍යස්ථානයක කොරන්ටයින් එකක් හදන්න ලෑස්ති කරන්න දියදාලා කියලා. ලෝකේ ප්‍රථම රට නිරෝධායනයේ හමුදාවට බාර දුන්නා. දැනට 51000කට අධික සංඛ්‍යාවක් ලංකාවේ නිරෝධායන කරලා තියෙනවා. මේ නිරෝධායන කරපු ඔක්කොම ත්‍රිවිධ හමුදායට. ඒකේ ත්‍රිවිධ හමුදාවෙත් 85%ක් පමණ යුද හමුදාවේ. දෙරප්පුවේ ඉඳලා ටූත්බ්‍රෂ් එකේ ඉඳලා කන්න බොන්න එක දීලා රැක බලා ගන්න. එතකොට අපේ හමුදාවල මේ නිරෝධායනට කියලා අපි හදාගෙන හිටපු තැන නැහැ. අපේ ඇඳ අපේ කොට්ටේ දීලා අපි බිම බුදියලා තමයි මේවා දීලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා පටන් අරන් මේකට දින දින සියලුම පහසුකම් අපි හමුදාවලට පුළුවන් ආකාරයට දීලා තමයි රැක බලා දෙන්නේ. රටේ ජනතාව අපිට හැවුම්කම් දෙන තත්ත්වයක් තිබෙනවා. ඒ මොකද්ද තිබෙන ගෞරවයේ හින්දා. අපි කරලා පෙන්නලා තිබෙන හින්දා. අපේ කිසිම විශ්වාසයෙන් හින්දා. ඉතින් ඒකින්ද ත්‍රිවිධ හමුදාව කෙරේ මේක තිබෙන්නේ. හමුදාව ඔව් එදත් කරනවා අදත් කරනවා. අපි කොවිඩ් සම්බන්ධයෙන් පැවතින තුරු අපි හමුදාව මේ රටේ ජනතාව ඒ වගේම රට ආරක්ෂා කරන්න යුතු ඕනම අවස්ථා ඉදිරියට වෙලා මේ කටයුතු සිදු කරනවා. ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ මතක් කිරීමක්. ඉසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි. මේ ස්වදේශීය සේවයයි. සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් එකතුව සිටින්නේ. අප මේ සාකච්ඡා කරමින් හිඳින්නේ මේ කාල සීමාව තුළ බස්නාහිර පළාත ප්‍රමුඛ කොටගත් සමස්ත රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් කොහොමද අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කියන කාරණය පිළිබඳව. දැන් අපි අපේ දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළ පැත්තට අවධානය යොමු කරන්න. අපේ සම්පකාර කොමසාරිස්තුමිය බස්නාහිර පළාත නියෝජනය කරන්නේ. අපි එතුමියට එනවා මේ කතා බහින් අනතුරුව අපේ දිස්ත්‍රික් ලේකම්වරු දෙපළ ඔබතුමන්ලා සතුව විශාල පිරිසක් ඉන්නවා මේ මොහොතේ සේවාවන් සැපිය යුතු. මොකද බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ තමයි ප්‍රධාන වශයෙන්ම මේ අවධානමට ලක්වුණු දිස්ත්‍රික්ක දෙක. නමුත් කළුතරාද නියෝජනය කරන්නේ කොළඹ පැත්තට යමු නොතින් අපේ දිස්ත්‍රික් ලේකම්තුමනි කොපමණ පිරිසක් මේ COVID-19 වෛරසය හමුවේ පීඩාවට ලක් වෙලා තියෙනවද කොළඹ දිස්ත්‍රික්කය තුල? මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලියට, ජාතික ගුවන් විදුලියට ඇත්තටම ජනතාව දැනුවත් කිරීම සඳහා නිරන්තරයෙන් අපිට ලබා දෙන සහයෝගයට. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 124ක ජනතාවක්, පවුල් 5,58,000 ජනතාවක් තමයි අපිට රැක බලා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ශාන්ත. මේකෙදි අපි දකින්න දෙයක් තමයි අර අපේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය කිව්වා වගේ අපිට මේ සැරේ සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. මොකද අපි පළවෙනි අවස්ථාවේදී කොළඹ ගත්තොත් කොළඹ ඇත්තටම ආසාදිතයෙන් වාර්තා වුණේ ඉතාමත්ම ඉලක්කම් දෙකකින් කියන්න පුළුවන් ගානක් තමයි
ආසාදිතින් වාර්තා වුණේ. ඒතකොට නිරෝධනය කරන්න ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නිරෝධනය කරන්න ආරක්ෂක හමුදා මගින් නිරෝධනය කරන්න පුද්ගලයෙක් අවශ්‍ය වුණා මේ සෙන්ටර්ස් වලට අරගෙන යනවා. නමුත් මේ සැරේ සුවිශේෂී අවස්ථාවක්. මේ වෙනකොට මට හවස් වෙනකොට වාර්තා වෙනවා නිරෝධය කරන පවුල් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 5825ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒකට පුද්ගලයන් වශයෙන් ගත්තොත් 20000කට වඩා පිරිසක්. ඒකට ඔබට තේරෙනවා ඇති මේක සුවිශේෂී අවස්ථාවක්. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් ආසාදිතින් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ 2000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. එතකොට අපිට මේක කළමනාකරණය කරනා ගන්න අර වෙනදා ගිය සැරේ කරපු කළමනාකරණයට වඩා සුවිශේෂී. ඒක අපේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය කිව්වේ මේක සුවිශේෂී අවස්ථාවක්. හැබැයි අපි මේක ඒ වගකීම් අපි බාර අරගෙන තියෙනවා. මොකද රජය මගින් අපිට විවිධාකාර ප්‍රතිලාභ ලබා දීම සඳහා ජනතාවට අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙනකොට දිසාපතිවරු වශයෙන් අපිට ලබා දීලත් අවසන්. ඊට පස්සේ අපි එක ජාලයක් නැත්නම් අපි එක කණ්ඩායමක් වශයෙන් වෙළඳ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සමූපකාරය, එතකොට ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමීණධාරීන් අපි මේ පොලිසිය මතක් කරන්න ඕනේ. පොලිසිය සුවිශේෂී සේවයක් අපිට කරනවා. ඉතින් මේ සියලු දෙනාත් එක්කම එකහුවෙලා තමයි අපි මේ ගමන යන්නේ. දැන් ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම ඇත්තටම ඔබට මතක ඇති අපි දින 66ක් කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. ඒතකොට රජය මගින් විවිධ ජනතාවට අතරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, අත්‍යවශ්‍ය සේවාවන් ගෙනියන්න විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කරන අවශ්‍ය මඟ පෙන්වීම අපිට සිද්ධ කරා. ඒතකොට ඒ මඟ පෙන්වීම අනුව අපිට තියෙනවා යම්කිසි යාන්ත්‍රණයක්. අපිට තියෙනවා අත්දැකීමක්. හැබැයි අපි දැකපු දේ තමයි මේ අත්දැකීම ඒ යාන්ත්‍රණය එලෙසින් ක්‍රියාත්මක කරන්න මේ අවස්ථාවේදී ගැටලුවක් තියෙනවා. ඒක ඔබ කවුරුත් පිළිගන්නවා. අපි සමාජයක් වශයෙන් පිළිගන්නවා. මොකද මේ සැරේ විශාල වශයෙන් ආසාදිතින් වාර්තා වෙන විශේෂයෙන් නිරෝධනය වෙන පිරිස් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොකද අපේ නිලධාරීන් වුණත් අපේ නිලධාරීන්ගේ ආරක්ෂාව බලන්න ඕනේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමානුගමනය කරන්න ඕනේ. ඒ සියල්ලත් එක්ක තමයි අපි ජනතාව අතරට යන්නේ. හැබැයි අපි ඒකෙන් මේ දැන් අද අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් නිරෝධායන වන පවුල් සංඛ්‍යාව මම කිව්වා 5800ට වඩා ප්‍රමාණයක් ඉන්නවා. රජය මගින් තීන්දුවක් ගත්ත පහුගිය ඔක්තෝබර් 27 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරපු ජාතික කොරෝනා මර්ධන ජාතික කමිටුවේ ගරු සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී නිරෝධායන වන පවුල් සඳහා රුපියල් 10000ක උපරිමයකට යටත්ව ආහාර සලාකයක් ලබා දීම සඳහා දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා. අපිට කියන සතුටි ඒ උපදෙස් ලබා දීලා පහුවෙන්දා උදෑසන වෙනකොට මට මුදල් අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් මිලියන 75ක ප්‍රතිපාදන වෙන් කරලා දෙනවා. එතකොට මට කියන්න සතුටුයි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම ඊයේ රාත්‍රී වන විට ඒ පවුල් අපිට ඒ ප්‍රතිපාදන ලැබුණා. අපිට හිටිය පවුල් 5250යි. මේ වෙනකොට 185කට වඩා ඒ පවුල් සඳහා ඒ ප්‍රතිලාභ අපි දැන් දීලා ඉවරයි. ඒදී අපිට සතොස ජාලය ඒ වගේම සමූපකාර අපිට අනෙක් සහයෝගයක් දුන්නා. ඉතින් අපි හිතන්නේ දැන් අපි අද නැත්තම් හෙට වෙනකොට අපිට මූලික අධීරිය නිරෝධනය කරන පවුල්වලට ඒ කියන්නේ MOH සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අපිට වාර්තා කරන පවුල් සඳහා තමයි අපි මේ දෙන්නේ. අපේ ප්‍රාදේශීය ලේකම්වරු දැඩි සටනක යෙදෙනවා. අපේ ග්‍රාමීණධාරීන් අපි මතක් කරන්න ඕනේ. ඔවුන් මේ සමාජයත් එක්ක මේ තියෙන සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයක් එක්ක ඒක සමනය කරමින් ඒක කළමනාකරණය කරමින් ඒකට බිය නොවි ඒකට අනුගමනය කරමින් තමයි ඔවුන් යන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා මේ පවුල් වලින් ගන්න. ඊට පස්සේ අපිට තව දින දෙක තුනකින් සෞඛ්‍ය යම්කිසි සෞඛ්‍ය බලධාරීන් විසින් MOH මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක් යම්කිසි කොළඹ දිස්ත්‍රික්කයේ යම්කිසි තැනක මේ නිරෝධානය කරන පවුලක් කරපු ගාම ඒ සැනින් පැය කිහිපයක් ඇතුළත ඒ ආහාර සලාකය ඔවුන්ට යොමු කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉන්න 5000 ගණනට අමතරව ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් අද හවස් වෙනකොට තව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසාදිතේ හඳුන ගන්නවා ඕකේ ෆස්ට් කන්ටෙක්ස් සෙකන්ඩ් කන්ටෙක්ස්ලා නැත්තම් ඒ ළඟම පළමු ආශ්‍රිතින් දෙවන පෙළ ආශ්‍රිතින් හඳුනා ගත්තාම ඒ නිවාස් ඔවුන් නිරෝධනය කරනවා. ඒ නිරෝධනය සඳහා ලක් කරපු ගමන්ම අපේ ප්‍රාදේශීය ලේකම්වරු සූදානම්, අපේ ග්‍රාමීණධාරීන් සූදානම්, අපේ විශේෂම පොලිස් නිලධාරීන්ගෙන් අනෙක් සහයෝගයක් නැහැ. මතක් කරන්න ඕනේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මැතිතුමා එතුමාගේ ටීම් එකත් අපිට අනෙක් සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් එක්ක අපි සූදානම් ඒ නිවස් වලටම ගිහිල්ලා මේ ඒ ආහාර සලාකය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අපි නිවස් ඇතුළට යන්න බෑ. අපි එළිය තියාගෙන මේවා යොමු කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. දැන් මේ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් කියන විදිහට කොළඹ බලඇණිය සූදානම් මේ අභියෝගය ජයග්‍රහණය කරන්නට. දැන් යාන්ත්‍රණය සූදානම් එළබෙන ඕනෑම තත්වයකට මුහුණ දෙන්නට අවශ්‍ය පරිදි පරිපාලනමය සංවිධානය ශක්තිමත් කොට තිබෙනවා මේ තත්වයට මුහුණ දෙන්නට. ඒ ප්‍රශ්නයම
කළුතර දිස්ත්‍රික්කයට යොමු කරන්න කැමතියි. මොකද කළුතරත් මේ අභියෝගයේ ප්‍රශ්නේ එලෙසින්ම තියෙන දිස්ත්‍රික්කයක් මේ වන විට. දිස්ත්‍රික් ලේකම් අපේ ප්‍රසන්න ගිනිගේ මහතාණනි. කොහොමද කළුතර ඔබතුමන්ගේ සූදානම මේ වෙනුවෙන්? කළුතර දිස්ත්‍රික්කයේ තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක් තියෙනවා. මේ 14 තුල රෝගීන් 429ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිරෝධායනයට ලක් කර පෞල් ගාන 2745ක්. මේ 2745 සඳහාම මේ වෙන විට අවශ්‍ය රුපියල් 10000 ආධාර මල්ල අපි ලබා දීමට කටයුතු කරමින් තියෙනවා. අද දවස අවසන් වෙනකොට ඒ සියලුම ආධාර ලබා දීමේ සම්පූර්ණම අවසන් වෙනවා. ඒ වගේම තවත් රුපියල් 5000 දීමනාව සඳහා රජය විසින් මිලියන 1310ක් ඊයේ මට ලබා දුන්නා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අද සිට ඒ රුපියල් 5000 දීමනාව පවුල් ලක්ෂ 2,63,000ක් සඳහා ලබා දීමේ කටයුතු මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. එතකොට දිස්ත්‍රික්කය තුළ ඇත්තටම ඉන්නේ පවුල් 3,21,000ක විතර ප්‍රමාණයක්. එයින් 2,63,000ක විතර ප්‍රමාණයක් මේ ආධාරයට හිමිකම් ලබනවා. ඊට අමතරව විශ්‍රාම වැටුපුලාභින් පවුල් 43,000ක් ඉන්නවා. ඉතින් විශාල ප්‍රමාණයකට විශාල ප්‍රමාණය 90කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ ආධාර ලබා දීමේ වැඩසටහනට ඇතුළත් වෙනවා. ඒ වගේම අනිකුත් ආධාර වර්ග මේ වෙනකොට මහජන ආධාර මුදල් ලබා දීමේ කටයුතු, ආබාධිතින් සඳහා ආධාර ලබා දීම, ඒ වගේම තවත් වකුගඩු ආධාරලාභීන් මේ සියලුම රජයේ ආධාරත් සමුද්‍රලාභීන් 72000ක් සඳහා පවුල් 72000ක් සඳහා ආධාර වැඩසටහනුත් මේ සමග ක්‍රියාත්මකයි. ඉතින් ජනතාවට අවශ්‍ය ඒ එදිනෙදා ජීවන ක්‍රමයේ අහිමිවීම හින්දා යම්කිසි ආකාරයක අඩුපාඩුවක් වුණා නම් උන්ට යම් ආදායමය අහිමිවීමක් වුණා නම් මේ වෙන විට රජය විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා මිලියන 1340ක් මේ සඳහා අපි ආධාර විදිහට විතරක් වෙන් කරලා තියෙනවා. බෙදා දීමට කටයුතු කරනවා. ඊට අමතරව සමෘද්ධි සහ මහජන ආධාරය ඒවට වෙනම මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ මුදල් ජනතාව අතර පත්වීමත් සමග ඔවුන්ට යම්කිසි මිලදී ගැනීමේ අපහසුාවක් තිබුණා නම් එය සමනය වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි දින 2-3 ඇතුළත මේ සියලුම මුදල් බෙදා හැරීමේ කටයුතු සංවිධානය කරලා අපේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් මගින් මෙය ජනතාව අතර පත් කරන්න කටයුතු කරනවා. මම විශේෂයෙන් ජනතාවකින් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඔබ කොයි අවස්ථාවකදවත් අපේ කාර්යාලවලට පැමිණිය යුතු නැහැ. අපගේ නිලධාරීන්, ආයතනයේ නිලධාරීන් ඔබ සොයාගෙන ඔබේ කාර්යාලයේ ඔබේ නිවසට පැමිණෙනවා. එතෙක් බලා ඉන්න ඒ දින කීපය. මොකද මෙය රෝගීන් වැඩි කරන්න, රෝගය ව්‍යාප්ත කිරීමට අවස්ථාවක් කරගන්න එපා. මේ යම් අවස්ථාවක ඔබ යම්කිසි ස්ථානයක සෞඛ්‍ය නීති රීති වලට පටහැනිව එක්රැස් වුණොත් මේ රෝගයේ බෝවීමේ අවදානම වැඩි වෙනවා. එහෙනම් අපි සෞඛ්‍ය නීති රීති සහ සෞඛ්‍යාංශ වලට උපදෙස් වලට යටත්ව මේ ආධාර බෙදා දීමේ වැඩසටහන ඉතා හොඳින් සැලසුම් කරලා තියෙනවා. ඔබේ නිවසට අපේ නිලධාරීන් එනතෙක් රැඳී ඉන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ මම කරන්න කැමතියි. අපේ ලේකම්වරු දෙපළගේ කතාබහෙන් අපට අවබෝධ වන තව කාරණාවක් තියෙනවා. සමාජ මාධ්‍ය ජාල තුල විවෘත ඇතම් සංවාද මණ්ඩප තුල නැගෙන චෝදනාවක් තමයි මේ අවස්ථාවේ මේ කොරෝනා මර්ධනයේ රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා නැහැ. නිසි ආකාරයේ ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. දැන් මේ කියන කතා මේ දිස්ත්‍රික් දෙකේ ප්‍රධාන ලේකම්වරුන් දෙපළ සහ අපේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය සඳහන් කරන මේ කාරණා එක්ක අපට එක හෙලා ප්‍රතික්ෂේප කරන්න වෙනවා. යලිත් තතාවක් මා ගණන් හිලව වහන්න කැමතියි. දිස්ත්‍රික් ලේකම්තුමිය කොළඹ අපේ ප්‍රදීප් යසරත්න මහතාණනි කොපමණ මුදලක් වෙන් වුණාද ඔබතුමන්ට මේ මොහොතේ? ඇත්තටම ඒ කියන්නේ නිරෝධය පවුල් සඳහා පමණක් මිලියන 75ක් මට මේ වෙනකොට ප්‍රතිපාදන මගේ අතට ඇවිල්ලා ඉවරයි. ඊට අමතරව ශාන්ත මම කියන්න ඕනේ රුපියල් 5000 දීමනාව. රුපියල් 5000 දීමනාව සඳහා සුදුසුකම් ලැබලා තිනවා පහුගිය මේ අවස්ථාවේදී අනුව 4,28,000කට පමණ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒනොත් මට මේ වෙනකොට මිලියන 1000 ගාණක් මට ලැබිලා ඉවරයි. එනවා අපි කළුතර දිසාපතිතුමා කිව්වා වගේ කොළඹ දිස්ත්‍රික්කෙත් අපි හෙට වෙනකොට ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා 5000 දීමනාව ගෙවින්න. දැන් මේ ආකාරයෙන් මම යලිත් ඒක මතු කළේ ප්‍රතිපාදනවල ගැටලුවක් නැහැ.
දැන් මේ තියෙන්නේ ක්‍රියාත්මක කිරීමේ අධියර. හඳුනා ගන්නට කාලයක් ගියා මේ වෛරසයේ ස්වභාවය ස්වરૂපය. දැන් අප සූදානම් අර කිව්වා වගේ මේ වෛරසයට අවශ්‍ය ප්‍රතිඋත්තර බඳින්නට. ඒ පිළිබඳව අප මේ සාකච්ඡා කරමින් හිඳින්නේ. අප සුභාරතී සංවාද මණ්ඩපයේ සමග කතා බහ කරමින් හිඳින්නේ බස්නාහිර පළාත සහ අනෙකුත් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් කෙලෙසද අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කියන කාරණය මේ සුභාරතී සංවාද මණ්ඩපය. අපි අපේ රටට ආදරේ ලෝකේ බොහෝ බලවතුන් මනුස්සකම වෙනුවට මුදල් ගැන හිතුවට අපි මනුස්සකමත් එක්ක ජීවිත ජීවත් කරවන්න සටන් කළා. ඉදිරියටත් අපි එහෙම්මමයි. අපි අපිටම ආදරය කරමු. මේ ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා. දිගින් දිගට රටවල් වසා තබා ගන්නට පවත්වා ගන්නට හැකියාවක් නැහැ. මෙය මෝටර රථ වලින් යන මාසකට වරක් නිශ්චිත වැටුපක් තමන්ගේ අතට ලැබෙන. එහෙම නැත්නම් බැංකු ගිණුම් වල ප්‍රමාණවත් තරම් මුදල් තිබෙන මහත්තුරුන්ට නෝනබරුන්ට බොහොම පහසුයි කියන්න. නමුත් එවැනි වසා දැමකදී පීඩාවට පත්වන අති විශාල සංඛ්‍යාවක් මුළු මනින්ම ජීවනෝපාය අහිමි වන විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා මේ වසංගතයේ සමග මිනිසයාට ජීවත් විය හැකි ආරක්ෂිත දැනුවත් ක්‍රමයකට තමයි අප ගමන් කළ යුතු වන්නේ. අපි මේ රෝගයෙන් වළකින්න උත්සාහ කරමු. අපි අපේ කොටස යුතුයම ඉටු කරමු. මුව ආවරණ පළඳිමු. සෞඛ්‍ය උපදේශ පිළිපදෙමු. එසේම රෝගය සමග ජීවත් වෙමින් මමත් ජීවත් වී ඔබත් ජීවත් වන්න ඉඩ සැලසෙන ක්‍රමයකට සමාජ රටාවකට හුරු වෙමු. ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ මතක් කිරීමක්. ස්වදේශීය සේවයයි උදානය කරාවයි. රටේ ජනතාවගේ අවශ්‍යතාවය කොතනද? එතන සුභාරතී සංවාද මණ්ඩපයේ නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඒ පිළිබඳව කතා බහ කරනවා. අද මේ අප කතා කරන්නේ මේ මොහොතේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා වූ වැඩපිළිවෙල පිළිබඳව. ඒ වෙනුවෙන් සුභාරතී සංවාද මණ්ඩපය අද වෙන් කළේ. අපේ බස්නාහිර පළාත් සම්පකාර කොමසාරිස්තුමිය අපිත් එක්ක ඉන්නවා. රුවිනි විජේවික්‍රම මහත්මිය. දැන් අපේ ලේකම්තුමිය දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළ සඳහන් කළ කාරණාවත් එක්ක ඊළඟ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙනවා සම්පකාර අංශයට. දැන් තාමත් අපේ ගම්වල සමුපකාරය කියන්නේ බොහොම ප්‍රධාන තැනක් ගන්නවා කොමසාරිස්තුමියනි. සම්පකාරය කියන්නේ අපේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානයේ ගමේ. දැන් මේ අවස්ථාවේ ගමේ සමුපකාරය ජනතාවට සමීප කරන්නට කොයි විදිහේ වැඩසටහනක් ඔබතුමිය සංවිධානය කොට ක්‍රියාත්මක කරමින් පවතින්නේ? මුලින්ම මම කියන්න ඕනේ මේ අපේ මේ දෙවෙනි කොවිඩ් වසංගත තත්ත්වයේ එන අවස්ථාව වෙන විකට අර අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය කිව්වා වගේ අපිට මේ සැලසුම් විවිධාකාරයෙන් වෙනස් කරන්න සිද්ධ වුණා. එතකොට මුල් අවස්ථාවේ අපි සැලසුම් කරලා තිබ්බේ ඇත්තටම බස්නාහිර පළාතේ තියෙනවා විවිධ සේවා සෝපකාර සමිති 38ක්. එතකොට මේ 38 ප්‍රාදේශික 594ක් තියෙනවා සක්‍රීය ප්‍රාදේශික. ප්‍රාදේශීය කියලා කියන්නේ ගමේ භාෂාවෙන් නම් සමුපකාර. අනිවාර්ය. සමුපකාරයට පුංචි සමුපකාර. එතකොට ඒ සමුපකාර ගමේ මේ එක ගමකට හුඟක් වෙලාවට බලපුවාම එක ගමක් ආවරණය කරන පොඩි ඒ ප්‍රාදේශිකයක් තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වුණේ මුල් අවස්ථාවේ ඒ සමුපකාරවල ඒ තොග ගබඩාවෙන් එන අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ පුංචි ප්‍රාදේශික වලට රැස් කරලා තියලා එතන ඉඳන් ගමේ ජනතාවට බෙදා හරින්න. හැබැයි ඒ අවස්ථාව අර ගියවර අපි මුල්ම අවස්ථාවේ තීරණය කරා ගමේ ප්‍රාදේශික විවෘත කරන්නේ නැහැ. අපි එනතුරු ගෙදර ඉන්න කියලා අපි ජංගම රට හරහා තමයි මේ අපේ සමුපකාර සමිති 38 හරහා මේ බෙදා හැරීම සිදු කරේ. හැබැයි දැන් මේ
ඊයේ වෙනකොට අපිට දැන් මේකේ දැනගන්න ඕනේ දැන් එක දිගටම මේ ආපස්සට මේ සමුපකාර විවෘත කරන්නවත් බෑ කිසිම දෙයක් විවෘත කරන්න බෑ රටේ තියෙන තත්ත්වය උඩ අපිට වෙනවා ආපස්සට සැරයක් අර අපි එනතුරු gedara ඉන්න වැඩසටහන ක්‍රියාත්මක කරනවා හා සමානවම ජංගම රට හරහා මේක බෙදා හැරීම කරන්න. එතකොට මේ බෙදා හැරීම කරනකොට මුල් අවස්ථාවේ අපිට තිබුණු ධාරිතාව මේ අවස්ථාවේ ඒ ප්‍රමාණයම නැහැ. ඇයි? අපි බලමු මුල් අවස්ථාවේ අර වසංගත තත්ත්වයේ කොතනින්ද එන්නේ කොයි රෝගීන්ද ඉන්නේ කියලා වාර්තා වෙලා තියෙන හින්දා සෞපකාර සේවකයන් සෞපකාර නිලධාරීන් මේගොල්ලෝ මුලින්ම මතක් කරන්න ඕනේ විවිධ සේවා සෞපකාර සමිතිවල සභාපති ඇතුළු සේවක මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් මේ රාජකාරිය නොකරන්න අපිට මේ හරහා මේක දියත් කරන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ රජය යටතේ වැටුප් ලබන නිලධාරීන් නෙමෙයි. එතකොට අපි ඒගොල්ලන්ට දෙන ඒ ක්‍රියාවලිය හරහා ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් නොෙන්න අපිට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. එන්නේ ඒ හින්දා මේ අවස්ථාවේ හැබැයි හැමෝම මේ රෝගයට යම් තාක් බිය තත්ත්වයක් තියෙනවා. එතකොට එදා 100%ක් සේවකයෝ ආවනම් අද එන්නේ 50%ක් විතර සේවකයෝ. එතකොට අපිට මෙන්න මේ මානව සම්පතේ තියෙන අඩුපාඩුව හින්දා මේ ජංගම රට ක්‍රියාත්මක කිරීමට හා ඒ කියන තොගය ගමට ගෙන යන්න සැලසුම් ඉක්මනින් හදන්න ඕන උනා. එතකොට අපි කල්පනා කරා මේ කොළඹ දිස්ත්‍රික්කයට ඇවිල්ලා බඩු මිලදී ගැනීම මේ සෞපකාර සමිති 38ම කොළඹ දිස්ත්‍රික්කයට එන්න ඕනේ බඩු මිලදී ගන්න. ඒ හින්දා ඊයේ දවසේ අපි ගරු ආණ්ඩුකාරතුමාත් ප්‍රධාන ලේකම්තුමියත් සාකච්ඡා කරලා අපි ඒකාබද්ධ ගැනුම් ක්‍රමයක් සමිති 5ක් කරහා කරන්න ඊයේ ඉඳන් අපි වැඩපිළිවෙලක් දියත් කරා. ඒ කියන්නේ අවශ්‍ය තෝගේ දිස්ත්‍රික් ලේකම්වරු හරි ප්‍රාදේශීය ලේකම්වරු හරි ඒ සෞපකාර සමිතියෙන් මෙන්න මේ ගමට මෙන්න මේ කණ්ඩායමට මෙච්චර ආහාර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍යයි කියලා කිව්වහම අඩුවක් නැතුව දෙන්න පුළුවන් වෙන්න අපි සමිති 5ක් එකතු කරගත්තා. ඇත්තරම ගම්පහ දිස්ත්‍රික්කයේ ඒගොල්ලෝ අනික් සමිතිත් එක්ක සාපේක්ෂව බලනකොට ඒ සමිතිවල තියෙනවා හොඳ මූල්‍ය ශක්තියක්. එතකොට ඒ සමිති 5 උදාහරණයක් වශයෙන් අත්තනගල්ල මීගමුව මිනුවන්ගොඩ දිවුලපිටිය කටාන මෙන්න මේ සමිති ටික එකතු කරගෙන අපි ඒ සමිති හරහා ඒකාබද්ධව මේ තොග ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් හදාගත්තා. දැන් එතකොට අපිට අද ඉඳන් සමුපකාර සමිති වලට තොග ලබා ගැනීමේ මේ ප්‍රශ්නයක් විසඳෙනවා. හැබැයි අපි යාන්ත්‍රණය හදන්න ඕනේ දැන් අපේ තියෙන මේ බඩු ටික අදාළ පුජ්‍යලයන්ට ගෙන යාමට. එතකොට අපේ ප්‍රාදේශීය ලේකම්වරු මේ අවස්ථාවේ සෞපකාර සමිතිත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රමාණවල් මෙන්න මේ ගම්වලට ගෙනියන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රමාණවල් ඉන්න නිරෝධායන පවුල් ඉන්නවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒ බාණ්ඩ මලු කියලා එක. එතකොට අපේ සමිති හරහා ඒ කියන කටයුත්ත කරනවා. ඊට අමතරව අපිට ඇත්තටම ගමක අර ඔබතුමා කිව්වා වගේ සමූපකාරයක් කියන්නේ ගමේ අපි පුංචි කාලේ ඉඳන් දන්නවා ගමේ සමූපේ කියන එක නේද? එතකොට ඒ ඇත්තට මේ ප්‍රාදේශිකයේ විවෘත කරන්න පුළුවන් නම් මම හිතනවා ගමේ මිනිස්සු ටික විතරයි එතෙන්ට එන්නේ. ඒ ප්‍රාදේශික 594ක් අපිට විවෘත කර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙලක් අපිට හැකියාවක් තිබුණොත් එහෙම තිබුණොත් මේ තොග ඒ ප්‍රාදේශිකයට ලබා දීලා අපිට පැය 2ක පැය 3ක කාලයක් දවසකට විවෘත කරොත් මම හිතනවා අපිට පුළුවන් වෙනවා අපි ඒ ගැන සාකච්ඡා කරා ආණ්ඩුකාරතුමත් එක්ක. එතකොට එහෙම කරගන්න අපිට හැකියාවක් ලැබුණොත් මේ අර ජංගම රට හරහා මානව සම්පතේ තියෙන අඩුව හින්දා අපිට ජංගම රට හරහා ගිය පාර වගේ බෙදා හැරීම වේගවත් කිරීමේ හැකියාවක් ඇත්තටම නැහැ. අපි එක කොටසක් විතරයි සමුපකාර සමිති කියන්නේ. එතකොට තව මේ ආන්ත්‍රණය එකතු වෙච්ච වෙන පෞද්ගලික පාර්ශව ඉන්නවා. සමුපකාර සමිතිවල මේ යාන්ත්‍රණය යම් ප්‍රමාණයක් ගිය වරට වැඩිය යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. මේ කියන මානව සම්පතේ හිඟතාවේ හින්දා. ඔබතුමීගේ යෝජනාව වන්නේ යම් හැකියාවක් තියෙනවා නම් මේ ප්‍රාදේශිකයන් විවෘත කරගන්නට පවතින සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව මේ බෙදා හැරීමේ කටයුත්ත මීට වැඩිය පහසු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් සමපකාරයේ සූදානම් මේ පවතින තත්ත්වයේ තුලත් Tamanගේ සේවාව සපයන්නට. හොඳයි අපි යලිත් වතාවක් අපේ ලේකම්තුමිය බද්රාණී ජයවර්ධන ලේකම්තුමියනේ ඔබතුමිය පැත්තට යමු වෙනනම් මොකද දැන් ඔබතුමිය මුලින් සඳහන් කළා මේ හිඟයක් නැහැ කියන කාරණාව අත්‍යවශ්‍ය භාණ්ඩවල ඒක ආනයනික වෙන්නට පුළුවන් දේශීය වශයෙන් සපයා ගන්නා කෘෂි නිෂ්පාදන වන්නට පුළුවන්. හැබැයි ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව තමයි දැන් කොළඹ ආදී ප්‍රදේශවල තොග වෙළඳ මධ්‍යස්ථාන මේ වන විට වසා දමා තියෙන තත්වයක් මේ නිරෝධායන ඇඳිරි නීතිය තුල. එහෙම වුණාම කොහොමද මේ සැපයුම් ජාලය සක්‍රියව පවත්වාගෙන යන්නේ කියන ප්‍රශ්නය
අපට මතුවෙනවා. ඒක ඔබතුමියට මතු නොවෙන්නට පුළුවන් ලේකම්තුමිය නිසා විසඳුමක් ඇති. යන්නේ විසඳුමයි අපි අහන්නේ. කොහොමද මේ වසා තිබෙන තොග වෙළඳ පළ සක්‍රියව පවත්වාගෙන යන්නේ මේ තත්ත්වය තුළ? ඇත්තටම රජය මේ සම්බන්ධයෙන් බොහොම කල් වේලා ඇතුව සංවිධාන ජාලයක් හදලා තියෙනවා පවතින එකට වඩා. එකක් තමයි ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන. ඊළඟට පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ වන සභාපතිත්වයේ දරන. ඒ වගේම අපේ පවතින රාජ්‍ය යාන්ත්‍රණීය තියෙනවා. මේ වෙලාවේ අපි අමතක නොකළ යුතු දෙයක් තමයි පෞද්ගලික වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව රජයට විශාල දායකත්වයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් රටේ වර්ෂ ගණනාවක් ආපස්සට බැලුවහම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවල රටේ වෙළඳපොලේ මිල වැඩිවීමක් තියෙනවා. ඒක සෑමදාම පැවතිච්ච තත්වයක්. උත්සව සමයන් එන්නේ ඉදිරියට. උත්සව සමයන්. ඒ වගේම මාස් කන්නේ ආරම්භ කිරීමට ආසන්නයි. යල් කන්නේ අවසාන වෙලා අවසానයි මේ කියන කාලය තුල. එතකොට බොහෝ වෙලාවට මේ ගොවි නිෂ්පාදන වී මුං ඇට මේ වගේ දේවල් රැස් කරගෙන තබා ගන්න ස්ථානවල තමයි තියෙන්නේ. අතරමැදියන් තුල. අතරමැදියන් කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙළඳ ජාලයට අත්‍යවශ්‍යම සාධකයක්. ඒගොල්ල ගබඩා නඩත්තු කරගෙන ඒවා රැස් කරගෙන අවශ්‍ය අවස්ථාවල සපයන කණ්ඩායම. එතකොට මේ ජාලය ක්‍රියාත්මක කිරීමේදී තොග වෙළඳ පොළවල් ගැන ඔබතුමා සඳහන් කරා. දැන් අපි ගත්තොත් එම ස්ථානීය කීප දෙනෙක්ට කොවිඩ් රෝගය වැළඳිලා තිබුණොත් අපිට ගිහිල්ලා එකපාර අරින්න බෑ. එතනට සෞඛ්‍ය උපදෙස් ලබා ගත යුතුමයි සහ ලැබෙනවා. සහ ඔවුන්ගේ රෝග වැළැක්වීමේ සහ රෝග නිරෝධායනය කිරීමේ පනත ඊටාම බලවත් පනතක් මේ රට තුල ක්‍රියාත්මක වන. ඒ නීතියට ඒ පනතට තව තවත් රෙගුලාසි එකතු කරලා තියෙනවා මේ පසුගිය ජනවාරි මාසයේ සිට අද දක්වා. එතකොට මේ පනත මේ තරම් බල ගන්නවලා තියෙන්නේ මේක වෛද්‍යංශ කියන විදිහට මේකට බෙහෙතක් නැහැ. මේ කොරෝනා වෛරසයේ වැළඳෙන අයට බෙහෙතක් නැහැ. එතකොට මේක නිරෝධායනය සහ වැළැක්වීමේ ක්‍රමෝපායන් තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ස්ථානවල රෝගියෙක් හමු වුණොත් රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් හමු වුණොත් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණය කරන්න වෙනවා. මෙයාට තියෙනවද කියලා බලන්න වෙන්නේ එවැනි පරීක්ෂණයක. ඊළඟට මේ ප්‍රදේශයේ විස බීජාණුහරණය කළ යුතුයි. මේවා ඊළඟට මේවට එකතු වෙන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. වෙනදා තිබුණු යාන්ත්‍රණයට වඩා වෙනස් විදියට මේ ඉන්න ප්‍රමාණය අඩු කරලා ඉන්න අය වෙනම තැන්වල රඳවලා දැන් සමහර වෙලා මම මේ ජනවාරි සිට මැයි මාසයේ දක්වා මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරා. එතකොට අපි ඒ නිරන්තරයෙන් ජනතාව එක්ක ගැටෙන විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල අය වෙනම තිබ්බා. ඒගොල්ලන් සමාජයට මූ වෙන්න දුන්නේ නෑ මේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයට. ඒ වගේ දැන් සිවිල් ආරක්ෂක බලකායේ කණ්ඩායම් මේ තොග වෙළඳපොළ ක්‍රියාත්මක කිරීමට අද ඉඳන් පැමිණෙනවා. ඒක තමයි මම අහන්නට උත්සාහ කරන්නේ. වසා තිබුණු තොග වෙළඳපොළ සක්‍රිය වන්නේ ඔන්න ඔය යාන්ත්‍රණ වේ. එතකොට අපි ඒ අය රඳවා ගන්න වෙනවා. ඒ අයට කෑම බීම ලබා දෙන්න වෙනවා. ඒවා තමයි දිසාපතිතුමන්ලා පොලිසිය එකතු වෙලා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් දිවා රෑ නොතකා වැඩ කරන කාර්ය මණ්ඩල නිලධාරීන් පෞද්ගලික අංශයේ පොලිසිය සෞඛ්‍ය අංශයේ යුද හමුදාව ප්‍රමුඛ මේ රජයේ විසින් ගෙන යන වැඩසටහන ඉතා විශාලයි. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ රජය මේ තරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා වගේම විශේෂයෙන්ම සතොස ලංකා සතොස ආයතනයේ රුපියල් බිලියන 2.2ක්
රුපියල් මිලියන 2200ක් ලබා දීලා තියෙනවා මහජන බැංකුවෙන් සහන ණය මුදලක් යටතේ සහල් සහ බඩු ලබා ගැනීම. ඒ වගේම මේ වෙළඳ ජාලය තුල අපි ගත්තොත් බීලූණු රුපියල් 119ක් වගේ තමයි වෙළඳපොලේ. හැබැයි සතොසෙන් අපි ඒක රුපියල් 100කට ලබා දෙනවා. ඒ වගේම සීනි 112ක් රුපියල් කිලෝ එකක් රුපියල් 112ක් වගේ මිලකට යනවා. හැබැයි අපි සතොසෙන් රුපියල් 85කට දෙනවා. ඒ වගේම ටින් මාළු රුපියල් 200කටත් පරිප්පු රුපියල් 150කටත් කිලෝ එකක් අපි ලබා දෙනවා. හැබැයි සතොස ලබා ගන්න වෙළඳපොලේ මිලට වඩා අඩු මිලට ලබා දීම තුල ඒක මේ නිරෝධායනය වෙනවද නැද්ද නෙමෙයි. වෙළඳපොලට ඇවිල්ලා ගන්න අයට ඒ අඩුව ඒ පාඩුව රජයේ මහා භාණ්ඩාගාරයෙන් පියවනවා. එතකොට රජයේ විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේක අඩුපාඩු සිද්ධ වෙනවා මිනිස්සු වශයෙන් ක්‍රියාත්මක කරනකොට අපිත් බල මේක කොහොමද තව තවත් සාර්ථක කරගන්නේ කියලා ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි බලන්නේ මේ වෙළඳ ජාලයත් මේ භාණ්ඩ සැපයුම් ජාලයත් අනිත් පැත්තෙන් රෝගීන් වැඩිවීම වළැක්වීමත් ආසාදිතයන් වැළැක්වීම ආශ්‍රිතයන්ගෙන් මේ රෝගේ වැළඳීම වළක්වා ගැනීම වගේ පුළුල් වැඩසටහනක් රජය කරනවා. මීට සමගාමීව අපනයන ශේත්‍රය අනෙකුත් ආර්ථික කාර්යයන්ද මීට සමගාමීව සිද්ධ වෙන අඩු කාර්ය මණ්ඩල අඩු සේවක සංඛ්‍යා යොදවමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රටේ ආර්ථිකයත් මේ හා සමානවම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ලේකම්තුමිය සඳහන් කළේ මේ යාන්ත්‍රණය අද සිට ක්‍රියාත්මක වන විදිය පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව. දැන් ඔබතුමියගේ මූලික පැහැදිලි කිරීමේදී යම් තැනක සඳහන් කළා අපේ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනි අර දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳව. දැන් එළවලු කියන්නේ බොහොම ඉක්මනින් විනාශ වන දෙයක්නේ. දැන් ඊයේත් අප දුටුවා දඹුල්ලේ වෙළඳුන් බොහොම අසීරුතාවයට පත් වී තිබෙනවා තමුන්ගේ වෙළඳ තොග අලෙවි කරගන්නට නොහැකිව. අර කිව්වාගේ බස්නාහිර ජනතාවට අඩුයි එළවලු ලබා ගැනීමට තියෙන අවස්ථාව. දැන් මේක අසමතුලිතයි. දඹුල්ලේ අතිරික්තයක් බස්නාහිර හිඟයක්. දැන් මේ අංශ දෙක නැත්නම් මේ දෙපාර්ශවය සමතුලිත කිරීමේ කාර්යභාරය මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වන ඔබටත් පැවරී තිබෙනවා. අපේ ලේකම්තුමිය සඳහන් කළ පරිද්දෙන් කොහොමද මේ ගැළපීම මේ දිනවල ඔබතුමාලා සිදු කරන්න කල්පනා කරන්නේ? ශාන්ත හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මේකයි. ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ අපි කවුරුත් දන්නවා ආර්ථික මර්මස්ථානය. එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මුළු රටටම ආර්ථිකය හසුරුවන්නේ. එතකොට ඔබ පොඩ්ඩක් විශ්වාස කරන්න කොළඹ මැනින් මාකට් එක අපිට සිද්ධ වුණා ඒ ආසදිතින් වාර්තා වීම නිසා తాවකාලිකව වසාදම්. તો මැනින් මාකට් එක වහනවා කියන්නේ දඹුල්ල කැප්පිටිපොළ නුවරඑළිය ඒ ප්‍රදේශයේ අපේ ලේකම්තුමිය කිව්වා වගේ වෙළඳුන්ට නැත්තම් ගොවීන්ට විශාල බාධකයක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඊට පස්සේ තව එකක් තමයි මට කොළඹ දිස්ත්‍රික්කයක ගත්තාම කොළඹ ජනතාවට ඇත්තටම ආර්ථිකයට අත්‍යවශ්‍ය ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට අවශ්‍ය වෙන සියලුම ද්‍රව්‍ය සැපීමේ ප්‍රධානම යාන්ත්‍රණය වුණේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, නාරහන්පිට ආර්ථික මධ්‍යස්ථානය, රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය සහ බෝකුන්දර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය. එතකොට ඔබ විශ්වාස කරන්න මේ ආර්ථික මධ්‍යස්ථානවල මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය සහ නාරහන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයින් කීප දෙනෙක් වාර්තා වුණා. ඒත් ඒ වාර්තා වීම මත අපිට සිද්ධ වුණා ඒ ආර්ථික මධ්‍යස්ථාන දෙකත් අනික් ආර්ථික මධ්‍යස්ථාන දෙකත් විශේෂිත අවධානය යොමු කළා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් මත වසා දමන්න. එතකොට ඒ වසා දැමීම තුල ඔබ කිව්වා වගේ දඹුල්ලේ අහිංසක ගොවීන්ගේ ඒ වගේම කැප්පිටිපොළ නුවරඑළිය ප්‍රදේශයේ ඒ වගේම අනුරාධපුරයේ තඹුත්තේගම ඒ ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක සහසම්බන්ධතාවය බිඳ වැටුණා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි ඒ පිළිගන්නේ ඒක යාන්ත්‍රණීය වරදක් නිසා නෙවෙයි පවතින COVID-19 වසංගත තත්ත්වයක් එක්ක. හැබැයි අපි සියලු දෙනාම එකතු වෙලා ඊයේ දවස තුල කෘෂිකර්ම අමාත්‍යගරු මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමත් ඒ වගේම අපේ වෙළඳ අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමිය කියෝ වගේ ශෂින්ට රාජපක්ෂ ගරු අමාත්‍යතුමත් ඒකම මතක් කරගන්න බන්දුල ගුණවර්ධන ගරු අමාත්‍යතුමත් මතක් කරන්න ඕනේ. එතුමාලත් එක්ක සාකච්ඡා කළා අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කරා වෙළඳ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය කියෝ. ඒකේ ප්‍රධානම අනුව තමයි අපි මේ ආර්ථික මධ්‍යස්ථාන හතරේ කොළඹ ඒ කියන්නේ මීගොඩ නාරායන්පිට රත්මලාන සහ බෝකුන්දර කියන ආර්ථික මධ්‍යස්ථාන හතරේ මෙහෙයුම් කමිටු ඒක විවෘත කිරීමක් නෙවෙයි
මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්න අපි හෙට ඉඳන් සූදානම්. එතකොට ඒ මෙහෙයුම් කමිටු සූදානමේ පෙර මේකක් වශයෙන් අද අපි මේ කතා කරන මේ මොහොතේ වෙනකොට දඹුල්ලෙන් එළවලු රොරි 12ක් අද කොළඹට ඇවිල්ලා තියෙනවා. අද මම එනකොට මට වාර්තා වුණා. ඒ කියන්නේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ දඹුල් හා සම්බන්ධ වෙලා ඉන්න එළවලු ගොවීන්ගෙන් ඒ ලොරි රථ 12ක එළවලු අද කොළඹට පැමිණලා තිනවා. ඉතින් අපි සතුටු වෙනවා. ඒකම අපි බලාපොරොත්තු වෙනවා හෙට සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානට අදාළ සියලුම වෙළඳුන්ගේ වෙළඳ කටයුතු මෙහෙයුම් කමිටු. මොකද අපිට වෙළඳු ඒ කියන්නේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්න වෙළඳුන්ට තාම බෑ. මොකද ඔවුන්ගේ PCR පරීක්ෂණ කරලා තියෙන නිසා ඔවුන්ව අපිට බෑ සමාජය හමු කරන්න. ඒකට විකල්පයක් වශයෙන් තමයි අපේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය කිව්වා වගේ අපිට සිවිල් ආරක්ෂක බටෙන් දීලා තිනවා. ඒ අනුව ඒ සප්ලයි කරන ඒ කියන්නේ නැත්නම් ඒ ලොරි රථ දඹුල්ල සහායක ඇප්පිටිපොළ නුවරඑළිය තඹුත් ඒක ආර්ථික මධ්‍යස්ථානයේ ලොරි රථ අපි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානට අදාළ සියලුම ලොරි රථ අපි මෙහෙයුම් කටයුතු කරන්නේ හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණේ. එතකොට එතනට පැමිණෙන ලොරි රථ එළවලු රොටි රථ වලින් ඒ ඔවුන්ගේ තොඟ වෙළඳුන්ට යොමු කිරීම සිද්ධ වෙනවා. කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ අවශ්‍ය වෙලා මේ අවසාන වෙලා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සාමාන්‍ය වෙළඳුන්ගේ ඔවුන්ව සමාජයට මුහු වෙනතෙක් අපි මේ ක්‍රියාවල ඒක තමයි මම කිව්වේ මේකයි. ඒ වගේම තමයි නාරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භූමි පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු අපි හිට ආරම්භ කරනවා. රත්මලාන් සහ බෝකුන්දර අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ආසාදින්න වාර්තා වෙලා නැහැ. ඒ නිසා ඒ දෙකෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි මාර්ගෝපදේශ මත ඒ අනුව අපිට පුළුවන් වෙනවා. මොකද ඔබ කිව්වර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට අතර ගෙන යාමේ ප්‍රධානම යාන්ත්‍රණය තමයි මේ ආර්ථික මධ්‍යස්ථාන හතරක් සතොස සහ සමුපකාර ජාලය. එතකොට මොකද අපි හිතමුකෝ ජංගම මේ දැන් ඔබ දන්නවා ඇති ඊයේ අපි දැක්කා ගොඩාක් ජනතාවගේ බොහෝ අපි රූපවාහිනී නාලිකාවල දැක්කා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඇඳිරි නීති බලපත්‍ර ලබා ගන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල පිරිසක්. හැබැයි අපි ඒක දෙන්නේ සීමා සහිතව. ඒක අවංකවම කියන්න ඕනේ. මොකද අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. අපි ගියවර දින 66ක් කොළඹ වසාගෙන තියෙනකොට නිරෝධන යන්ත්‍ර ක්‍රියාත්මක කරනකොට අපි 7000කට ආසන්න ජංගම වෙළඳුන්ට අවස්ථාව දුන්නා. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ පමණක්. හේතුව තමයි ඒ අහිංසක ගොවීන් අහිංසක වෙළඳුන්ට යම්කිසි අවස්ථාවක්. හැබැයි ඒක අවභාවිතා කරා. බොහෝ පිරිසක් අවභාවිතා කරා. ඒ අත්දැකීම් අපිට තියෙන නිසා අපි මෙවර ඒ අවංකවම ජනතාවට සේවයක් කරන මොකද සමහර වෙළඳුන් ඒ ගේසරේ බලපත්‍ර ගත්ත වෙළඳුන් පාරිභෝගිකයෝ දැඩි ලෙස සුරා කෑවා. ඉතින් අපිට සිද්ධ වුණා පාරිභෝගික ඒ තොරතුරු වාර්තා වීමක් වුණාද? වාර්තා වීම සිද්ධ වුණා. ඒ පාරිභෝගික අධිකාරියත් එක්ක එක්කවෙලා අපිට වැටලීම් කරන්නට පවා සිද්ධ වුණා. ඉතින් හරිම කනගාටුදායක සිද්ධ. ඒ නිසා මෙවර අපි ඇඳිරි නීති බලපත්‍ර අවසර බලපත්‍ර දෙනකොට ජංගම වෙළඳ රත්නත යම් කිසි සීමා සහිත ඒ අත්‍යවශ්‍යම පිටසකට තමයි අපි ලබා දීම කරන්නේ. ඒ නිසා යම් කිසි ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒක පිළිගන්න ඕනේ පවතින තත්ත්වයක් එක්ක. අපිට බෑ මේ සාමාන්‍ය විදිහට මේ ගෙවල් ගානේ යවන්න. මොකද ඔවුන්ගේ ආරක්ෂක තත්ත්වය ජනතාවගේ ආරක්ෂක තත්ත්වය අපි වැළඳිනවා. දෙපාර්ශ්වයයි. ඒ නිසා මේ ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු හිට ආරම්භ කරාන් පස්සේ මම හිතන්නේ කොළඹ ජනතාවට කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි අපේ කළුතර දිසාපතිතුමාට ලොකු සහනයක් වෙනවා. මොකද මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් තමයි කළුතර දිස්ත්‍රික්කයටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් බොහෝ විට එළවලු යොමු වෙන්නේ. ඒ නිසා මැනින් මාකට් එකේ වෙළඳ සංගමයත් අපි කතා කරලා තියෙනවා. ඔබ කැමති නම් මැනින් මාකට් එකට එන ලොරි රථ වලට අපි අවස්ථාව දීලා තිනවා. කොළඹ මහනගර සභාව මේ නාගරික කොමසාරිස්තුමිය මතක් කරන්න ඕනේ. එතුමිය අපිට ක්‍රීඩාංගන කීපයක් වෙන් කරලා දීලා තිනවා. ඒ කියන්නේ ලොරි රථ ටික ඒ කියන්නේ එළවලු ලොරි රථ පමණ අපිට මැනින් මාකට් එකේ ඉන්න සාමාන්‍ය වෙළඳුන් තාම අපිට බෑ යොමු කරන්න සමාජයට. නමුත් ඇත්තට මේ මැනින් මාකට් එකේ වෙළඳ සංගමය තමයි තීරණය කරන් තින්නේ ඒක తాවකාලික ටිකක් වහසා දාන්න. ඒ ලොරි රථ එනවා නම් අපි සූදානම්. අපි ඒකටත් අවස්ථාව දීලා තිනවා. ශාලිකා ක්‍රීඩාංගණය හෝ වෙනත් ක්‍රීඩාංගණයක අවස්ථාව අපිට මේ වෙනකොට ලබා දීමට හැකියාව තියෙනවා. අපිට මේකට සිද්ධ වෙයි බොහොම කඩිනමින්. බොහොම ස්තුතියි. කොළඹ දිස්ත්‍රික්කයේ බොහොම හොඳින් සූදානම් වෙලා තියෙනවායි කියන එක පැහැදිලි ලේකම්තුමනි ඔබතුමන්ගේ විස්තරයත් එක්ක. කළුතර පැත්තේ තත්ත්වය කොහොමද අපේ දිස්ත්‍රික් ලේකම්තුමනි? ඇත්ත වශයෙන්ම කළුතර ප්‍රධාන සැපීම සිද්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන තුලින්වත් අපි පසුගිය දින කීපෙම තිබුණු ඇඳිරි නීති තත්ත්වයත් එක්ක බලපත්‍ර නිකුත් කළා නුවරඑළියට සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වලින් එළවලු ගෙනීම සඳහා ඒ වගේම 4 වෙනි හරස්වේදියේ විවෘතව තිබුණු හින්දා ඒ තොග රැස් කිරීමත් රැස්වීමේ කටයුතු වලට අපි තොග වෙළඳුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් එක්ක මේ තොග රැස් කරගත්තු තොග වෙළඳ මහතුන් ග්‍රාමීය වෙළඳසැල් වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ අයට නිවෙස් වලට ගිහිලා තම භාණ්ඩ බෙදා දීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. මේ වෙනකොටත් ඒ බලපත්‍ර නිකුත් කිරීම කරලා තියෙන්නේ. ඒ හින්දා තාමත්ම පරිස්සමින් අපි මේ අවස්ථාවේ වැඩ කටයුතු කරන්නේ.
මෙතු කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වා වගේ සියලුම දෙනාට බලපත්‍ර ලබා දීමේ කටයුත්තක් සිදු වෙන්නේ නැහැ. ලේකම්තුමේ අතුරු ප්‍රශ්නයක් අහන්නට අපිට දෙන්න දැන් ඔය මේ වෙළඳුන් කියන්නේත් ඇතැම් වෙලාවකට වාහකයින් වෙන්නට පුළුවන් මේ මොහොතේ. මොකද වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙවර මේ වෛරසයේ ස්වභාවය බොහොම ප්‍රබලයි. එතකොට ඒ වෙළඳුන් හරහා ජනතාවට ආසාදනය නොවන්නට යම් පමණකට මේ වෛරසය ඒ සඳහා වූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය කොහොමද? ඇත්තටම සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම සහ ඔවුන්ගේ නිර්දේශවලට අනුව තමයි මේ බලපත්‍ර ලබා දීම සිද්ධ කරන්නේ. හැම විටම අපි සෞඛ්‍ය අංශ එක්ක මනා සම්බන්ධතාවයකින් කටයුතු කරනවා. අපි ඒ අයට දැනුම් දීලා තියෙනවා මේ දකින්න හැම වෙලෙම මොවුව පරීක්ෂාවට ලක් කරන්න කියලා. මොකද භාණ්ඩ බෙදා දීම වැදගත් වගේම ඔවුන් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපැදීමත් ඔවුන් ඉතාමත් වැදගත්. ඒ උපදෙස් පිළිගත්තේ නැතුව මේ වෙළඳාම කළොත් අපි කොවිඩ් බෙදා හැරීමේ මධ්‍යස්ථාන බවට මේ වෙළඳාංශපත් වෙනවා. අපි ඒ හින්දා ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේද තමයි මෙවර අනුගමනය කරන්නේ. මේ දින කීපය තුළ මේ භාණ්ඩ බෙදා දීම විධිමත්ව කරන්න දැනට ඒ තොග වෙළඳුන්ට ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස් වලට භාණ්ඩ බෙදා දීම සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් එක්කම පසුගිය දිනවලත් පසුගිය නිවාඩු දින තුනේදීත් සතොස සහ සමුපකාර සමාගම් එක්ක අපි එකතුව ඒවා විවෘත කරගෙන අපි ඒ අවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ කටයුතු සිද්ධ කළා. ඒවා තවදුරටත් ක්‍රියාත්මකයි. අපි නිරෝධායන වන පවුල් ඒ සියල්ලටම භාණ්ඩ බෙදා දීමනේ. ඒ වගේම සමහර ගම්මාන අපි වෙන් කළා වෙන් කිරීම වලට ලක් කළා. ඒ ගම්මාන වලට භාණ්ඩ බෙදා දීම සඳහා සම්ප්‍රකාර සතොස බිල්සල් තමයි යොදාගත්තේ. ඉතින් ඒවේ තියෙන තොගත් මේ අවස්ථාවේදී අපි බෙදා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තවත් විනාඩි 5කට ආසන්න කාලයක් අපිට තියෙන්නේ. 5කුත් නැති තරම් කාල වේලාව ඒ තරම්ම ගිහින් මේ කතාන්දරය ඒ තරම්ම ප්‍රබලයි. මොකද වට කිහිපයකින් අපිට මේ සාකච්ඡාව ඉවර කරන්න සිදුවන ස්වභාවයක් තියෙන්නේ. අපේ සම්පකාර කොමසාරිස්තුමියනි දැන් ඔබතුමියගේ පාර්ශවයට විශාල බරක් තියෙනවා. මොකද සම්පකාරය කියන්නේම මේ යාන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් කරන තැනක්. දැන් ඔබතුමිය සඳහන් කළා ප්‍රාදේශික විවෘත කිරීමට යම් සීමාවන් තියෙනවා. එහෙමනම් තියෙන එකම විකල්පය මේ මොහොතේ ජංගම රත භාවිතා කිරීම. දැන් ඒ සඳහා කොපමණ ප්‍රමාණයක් ඔබතුමිය සූදානම් කොට තියෙනවද මේ කාල සීමාව තුළ? ඒ කටයුත්ත කොහොමද අද සිට ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තම කියනවා නම් දැන් අපි අද දවසේ තමයි සම්පූර්ණ සමුපකාර සමිති වලට අවශ්‍ය තොගය රැස් කරන්නේ. එතකොට අපි අද හවස සමහර වෙලාවට අද හවස වින්දම් පුළුවන් වෙනවා අපිට ඒක පාර්සල් කරන්න. අපි හිතුවෙත් කොහොමත් ඒක පාර්සල් කරලා බෙදා හැරීම තමයි හොඳ. නැත්නම් පුජ්‍යලෝ ඒක රාශී වෙලා එක එක බඩුව ගන්න ගියාම එයා වෙනුවෙන් එතන ගත කරන කාලය එක්ක මේ සමිතියකට මේ මුළු බල ප්‍රදේශයක්ම ආවරණය කරන්න බෑ. මොනවද මේ පාර්සලේ අඩංගු වෙන්නේ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමයි. අපි මුලදී තීරණය කරා හාල්, පරිප්පු, හාල් මැස්සෝ අන්නේ වගේ භාණ්ඩ 5කින් සමන්විත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සකස් කරමු කියලා. ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි අද තොගේ හම්බෙලා අපි සකස් කරන්නත් ඕනේ වෙන්නේ. හැබැයි අර සීමිත මම හැම වෙලාවෙම කියන්නේ මේ මානව සම්පත හරිම සීමිතයි මේ වෙලාවේ. දැන් උදාහරණයක් වශයෙන් මීගමු සමිතිය ගත්තාම එක ප්‍රදේශයක ඉන්න සේවකයෝ කිසිම කෙනෙක් ගෙන්න ගන්න බෑ. නිරෝධායන තත්ත්වයක් උඩ ඉන්නේ. එතකොට සේවකයෝ එන්නේ ඉතාමත් සුළු පිරිසක්. එතකොට අපිට එදා අපි භාණ්ඩමලු දවසක හදන භාණ්ඩමලු ප්‍රමාණය අද ඒකට වැඩිය 50%ක් විතර අඩුවක් තියෙනවා. හැබැයි අපි කොහොම හරි සමුපකාර සමිතිය එකතු වෙලා තමන්ගේ කාර්යය කරන්න ලෑස්ති. අභියෝගයට මුහුණ දෙන්නට සූදානම්. අවසන් විනාඩි 2ක පමණ කාලය අපි ලේකම්තුමිනේ ඔබතුමීට විශාල වගකීමක් තියෙනවා. බස්නාහිර පමණක් නෙවෙයි මුළු ලංකාව පුරාම මේ තත්ත්වය අද අඩු වැඩි වශයෙන් පවතිනවා. බස්නාහිර තමයි දරුණුම තර්ජනයට ලක්ව තිබෙන්නේ මේ තත්ත්වය තුල. කොහොම වුණත් මුළු ලංකාවේම ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන්ගේ සැපයීම පිළිබඳව නැත්නම් ඒ ලබා දීම පිළිබඳව කොයි වගේ තහවුරුවක් ඔබතුමියට කරන්න පුළුවන්ද මේ පවතින තත්ත්වය තුල ඉදිරි කාල සීමාවේ? අත්‍යවශ්‍ය සේවා පිළිබඳ කතා කිරීමේදී ජලය, විදුලිය, ගෑස් මේ වගේ සේවාත් අදාළ වෙනවා. මම අර කලින් සඳහන් කරපු විදිහට රජයේ සම්බන්ධයෙන් කමිටු පත් කරලා ඒ වගකීම් යුතු අය පත් කරලා තියෙනවා. අපේ වෙළඳ අමාත්‍යාංශය වශයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන අපේ අමාත්‍යතුමා විශාල අත්දැකීම් සමූහයක් මේ විෂය සම්බන්ධයෙන් තියෙනවා. එතුමා නිරන්තරයෙන් මේ පිළිබඳ සොයමින් කටයුතු කරනවා. ඒ වගේම පාරිභෝගික සේවා අධිකාරිය
පාරිභෝගිකයන් තලා පෙළෙන තත්ත්වයටපත් වුණොත් කිසිම සමාවක් නැහැ. ඒ පනතේ විධිවිධාන අනුව අපි අවශ්‍ය පියවර ගන්නවා. රට යම් කිසි මෙවැනි තත්ත්වයකටපත් වෙලා දැන් අඩු වේගන යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වන්නේ තත්ත්වේ. ඔව් ඒ කියන්නේ මේ වෙන විට නිලධාරීන් වශයෙන් අපිට ඒක දැනෙනවා. කියන්නේ මේ පොකුරු මත පාලනය වීමක් වෙනවා. ඒ වගේම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ තමයි මේ එන්නේ. ඒ නිසා අපිට සැනසීමක් දැනෙනවා මේක ඉදිරි කාලය තුල නිමාවටපත් වෙමින් පාලනය කරමින් යන බව. ඉතින් ජනතාවගේ විශාල සහයෝගයක් අවශ්‍ය වෙනවා මේ අර එදා හිටපු විදියටම හැමදේම ලබා දෙන්නත් බෑ අඩුපාඩු සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් පොලිස් නිලධාරීන් දිවා රාත්‍රියේ පාරවල් වල ඉන්නවා. ග්‍රාම නිලධාරීන් මේ ගම් මට්ටමේ වැඩ කරන ප්‍රමාණය කාලයක් නිමාවක් නැතුව වැඩ කරනවා. නිසා විශාලම වගකීම තියෙන්නේ මේ ආදරණීය ජනතාවගේ අතේ. ඒ අයට ඊටාම වැදගත් වගකීමක් තියෙනවා මේ රෝගය බෝවීම වැළඳීමට තියෙන ඉඩකඩ සියල්ල වසා දමමින් නිවෙස් වලට වෙලා ඉඳිමින් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනවා නම් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් උපයෝගී කරගෙන මේ රට බේරා ගැනීමට හැමෝටම තියෙන සමාන අයිතියක් සහ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න කියලා ඉල්ලන අතරම ගුවන්විදුලි සංස්ථාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සියලු මාධ්‍යයන්ට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ විශාල සත්කාර්යයක් ජනතාවට පණිවිඩ දෙමින් දැනුවත් කරමින් කරන එක පිළිබඳව. බොහොම ස්තුතියි. අර ඔබතුමී අවසානයේ කිව්ව කාරණා බොහොම ලස්සනයි. දැන් යුද්ධ වෙලාවේ නම් ඒක හමුදාවට ආරක්ෂක අංශ වලට පවරලා අපිට ඉන්නට තිබුණා. හැබැයි මේ වෙලාවේ අපි හැමදෙනාම රට ආරක්ෂා කරන සෙබළු වගේ. ඒ සෙබළු හැබැයි ආරක්ෂා කරන්න ඉදිරි ආරක්ෂක වලට ගිහිල්ලා නෙමෙයි, ගෙදරට වෙලා. රට ආරක්ෂා කරන්න තියෙන හොඳම ක්‍රමවේදය ගෙදරට වෙලා ඉන්න එක තමයි. එහෙමනම් ඒ පණිවිඩය යලිත් මෙනෙහි කරමින් අවසානයේ අපිට කියන්නට තියෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් ටික බොහොම අපූර්වට ලබා දෙන්නට සියල්ල සූදානම්. දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළ පරිද්දෙන් අපේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය සඳහන් කළ පරිද්දෙන් සම්පකාර කොමසාරිස්තුමිය සඳහන් කළ පරිද්දෙන් සියල්ල හොඳින් සිදුවනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා. ඔබට තියෙන්නේ නිවසට වී රැඳී සිටින්න. අද මේ කතා බහට අපත් සමගින් එකතුණු වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය බද්රාණී ජයවර්ධන මහත්මියට, ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රදීප් යසරත්න මහතාට, කළුතර දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රසන්න ගිනිගේ මහත්මයාට, ඒත් එක්කම බස්නාහිර පළාත් සම්පකාර කොමසාරිස්තුමිය රුවිනී විජේවික්‍රම මහත්මියට බොහොම ස්තුතියි. මේ සැඟවුණු කරුණු ටික නිරාවරණය කරන්නට සුභාරතී සංවාද මණ්ඩපයට පැමිණීම පිළිබඳව. එහෙමනම් මේ ස්තුතිය පිරිනමන ගමන් අප සූදානම් සමුගෙන යන්නට අපේ නිෂ්පාදක කණ්ඩායම බාහිර පටිගත කිරීමේ අංශයෙන් අද අපත් සමගින් සිටියා ශ්‍රීමාල් සිල්වා, පී නන්දන සමගින් දයාරත්න ප්‍රනාන්දු, නව මාධ්‍ය මෙහෙයවීම ජගත් නවරත්න, එතකම නිෂ්පාදන අධීක්ෂණය සුදල්මිකා විජේරත්න, විදායක අධීක්ෂණය ඉන්දික ජයරත්න, නිෂ්පාදනයේ පවිත්‍රා කේශනී නානායක්කාර, මම ශාන්ත රෝහණ රණවක. අප ප්‍රාර්ථනා කරන්නේ අන් කිසිවක් නෙවෙයි, නිදුක් නිරෝගී සුවය ඔබ හැමට. දැනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ, සුභාරතී